සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද මේ හැම දෙනෙක්ම අන්තර්ජාලය ඔස්සේ මේ සූම් සමාජ මාධ්‍ය ඔස්සේ එකතු වෙලා ධර්මය ශ්‍රවණය කරනවා වගේ මේ ධර්ම දේශනාව පටිගත කරමින් කොළඹ ටෙලිවිෂන් රූපවාහිනිය ඔස්සේ ඒ වගේ අන්තර්ජාලය ඔස්සේ බොහෝ පිරිසකට ධර්ම ශ්‍රවණය පිණිසත් අවස්ථාව සලසලා දෙනවා. ඉතින් අද මේ මහා පින්කම මේ ධර්ම දේශනාව සිදු කරන්නට මූලිකම අරමුණ බවට පත්වෙන්නේ මේ වසරේ 2021 වර්ෂයේ කටින මහා පින්කම් මේ ලෝකේ තියෙන පූජනීයම පුණ්‍ය භූමිය තුල කටින පින්කමේ පින්බර දායකත්වයේ බාරගෙන කටයුතු කරන එරංගා සමරතුංග මහත්මිය, උපේන්ද්‍ර සමරතුංග මහත්මයා, ඒ වගේ මේ පවුලේ දියණියන් වන දිනු බණ්ඩාරනායක සමරතුංග දියණිය, තෙරුණි බණ්ඩාරනායක සමරතුංග දියණිය ඇතුළු මේ පවුලේ සියලු දෙනා එකතු වෙලා මේ පින්කම් සිදු කරන්නේ. ඉතින් අපි කවුරුත් දන්නවා මේ ලෝකේ තියෙන පූජනීයම පුණ්‍ය භූමිය කුමක්ද කියලා. අපි කාගෙන් ඇහුවත් සියලු බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත්වෙන උතුම් බුද්ධ ගයා වජිරාසන පුණ්‍ය භූමිය. එවැනි උතුම් පුණ්‍ය භූමියක් අපිට ජීවිතේ එක වතාවක් හරි දැකලා හිත පහදවාගෙන වන්දනා කරගන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරේ මරණ මංචකේ ඒ පින සිහි වුණත් ඒ කෙනා ඒ කාන්තෙන් අකුසල් යටපත් වෙලා කුසල් බලවත් වෙලා සුගතියේ උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා පිරිනිවන් පාන්න මොහොතකට පෙර ආනන්ද හාමුදුරුවන්ට සිහිපත් කර ආනන්දය සද්ධාවන්ත කුලපුත්‍රයෙක් තමන්ගේ ජීවිතේ දැකබලා වන්දනා කරගත යුතු ස්ථාන 4ක් තියෙනවා. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ බෝසත් පුතෙක් හැටියට මේ ලෝකයට බිහි වුණේ ලුම්බිනි සල්වනේ මෙන්න මේ ස්ථානේ. කෙනෙකුට ඒ භූමිය සියසින් දැකලා වන්දනා කරගෙන ඒ සිදුවීම සිහි කරගෙන පින් රැස් කරගෙන තිබ්බොත් ඊළඟට කෙනෙක් තමන්ගේ ජීවිතේ ඒ උතුම් බුද්ධ ගයා වජිරාසන පුණ්‍ය භූමිය දැකලා වන්දනා කරලා මම සරණ ගිය මගේ බුදුරජාණන් වහන්සේ දස බිම්බරක් මාර සේනා පරාජය කරලා සියලු ක්ලේශයන් ප්‍රහාණය කරලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච භූමිය මෙතනයි කියලා ඒ බුද්ධ ගයා වජිරාසන භූමිය සියසින් දැකලා වන්දනා කරගත්තොත් ඒ පින යාට මරණ මංචකයේ සිහි වුණොත් එයා ඒ කාන්තයෙන් සුගතිය උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟට බරණැස ඉසිපතනේ බුදුරජාණන් වහන්සේ අපේ බුදුහාඳුරු විතරක් නෙමෙයි අවිධහිත භූමියක්. මේ ලෝකයේ පහළ වෙන සෑම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරන්නේ ඒ ඉසිපතන මිගදාය පුණ්‍ය භූමියමයි. එදා අපේ බුදුරජාණන් වහන්සේ පස්වක භික්ෂූන් වහන්සේලාට ඒ උතුම් ධම්මචක්ක දේශනාව දේශනා කරමින් දහම් ගඟ විවර කරපු භූමිය. යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ සියසින් දැකලා වන්දනා කරගෙන ඒ පින් රැස් කරගෙන මරණ මංචකයේ සිහි වෙනවා. මම මේ පුණ්‍ය භූමිය වන්දනා කරගත්තා. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කයේ දේශනා කරපු භූමිය මගේ සියසින් මං දැකගත්තා කියලා සිහි වුණොත්
බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනා ඒ කාන්තෙන් සුගතිය උපදිනවා. ඊළඟට පිරිනිවන් පාවදාල කුසිනාරාවේ මල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානය කෙනෙක් තමන්ගේ ජීවිතයේ දැකල වන්දනා කරගෙන අප්‍රමාණ පින් රැස් කරගන්නවා. මරණ මංචකේ සිහි වෙනවා පිරිනිවන් මංචකේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනා ඒ කාන්තෙන් සුගතිය උපදිනවා කියලා මේ සතර ස්ථාන ගැන බුදුරජාණන් වහන්සේ බුදු මුවින්ම දේශනා කරා. මේක සඳහන් වෙන දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ බුද්ධ වචනයක්මයි ඒක සත්‍යයක්මයි. ඒ වගේමයි පිංහතුනි මේ බුද්ධ ශාසනයටම අපට තියෙනවා සියලු බුදුරජාණන් වහන්සේලා සේවනය කරන අවිධහිත කියලා තවත් පුණ්‍ය භූමි 4ක් බුදුරජාණන් වහන්සේ පෙන්නන. අර සතර ස්ථානවලිනුත් ස්ථාන 2ක් මේ අවිධහිත පුණ්‍ය භූමිවලට ඇතුළත් වෙනවා. ඒ අවිධහිත කියලා කියන්නේ හැම බුදු කෙනෙක්ම අත් නොහැර පරිහරණය කරන මේ විශ්වයේ මේ ලෝකධාතුවේ පහළ වෙන හැම බුදු කෙනෙක්ම සේවනය කරන භූමිවලට කියනවා අවිධහිත පුණ්‍ය භූමි. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම බුද්ධත්වයට පත්වෙන්නේ මේ විශ්වයේ එකම භූමියක. අපි හඳුන්නනවා දඹදිව මධ්‍ය දේශේ මධ්‍ය භූමිය හැටියට ඒ භූමිය හඳුන්නනවා. ඒ වජිරාසන පුණ්‍ය භූමියත් හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වෙන්න උපයෝගි කරගන්නේ ඒ භූමියේ එතනමයි. ඒ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් ඒ නියමිත කාලය එනකොට ඒ භූමිය සකස් වෙනවා. බෝධීන් වහන්සේ පවා පහළ වෙන්නේ දෙවියෙක්කත් බ්‍රහ්මයෙක්කත් මනුස්සයෙක්කත් කවුරුවත් ඒ බෝධිය එතන රෝපණය කරනවා නෙමේ. බෝසතාණන් වහන්සේ මවකුසින් බිහි වෙනකොටම වජිරාසනය ළඟින් ඒ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් ඒ බෝධයේ බෝ අංකුරය වජිරාසනය ළඟින් පැනනගෙනවා. අපි අහලා තියෙනවා සහජාත වස්තු කියලා. අපේ බෝසතාණන් වහන්සේ මවකුසින් බිහිවෙච්ච දවසෙමයි වජිරාසනය ළඟින් ඇසතු බෝධයේ බෝ අංකුරේ පැනනැක්ගේ. උන්වහන්සේ වසර 29ක් ගිහි ජීවිතය ගත කරලා අභිනිස්ක්‍රමණය කළ අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කරක්‍රියා කරලා එදා ඇසතු බෝධීන් වහන්සේ අසලට උන්වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්චේ බෝධීන් වහන්සේගේ වයසත් අවුරුදු 35යි. ඒ බෝධීන් වහන්සේට පිටදීලා තමයි වජිරාසනයේ මත එදා සම්මා සම්බුද්ධත්වයට පත්වේ. හැම බුදු කෙනෙක්ම සේවනය කරන අවිධහිත පුණ්‍ය භූමිය. ඒ වගේමයි ඉසිපතන මිගදාය භූමියත් මේ විශ්වයේ පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලා ප්‍රථම ධර්ම දේශනාව සිදු කරන භූමිය. පිංහතුනි මේ ලෝකයේ තුනුරුවන් පහළ වුණේ එතනද. දැන් අපි දන්නවා බුද්ධගයා වජිරාසන භූමියේදී බුද්ධ රත්නය වෙසක් පෝය දවසේ ලෝකෙට පහළ වුණා. නමුත් ඉසිපතන මිගදාය පිම්බිමේ තමයි බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක දේශනාව දේශනා කරනවා සමගම ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා යෝචායන් කාමේසු කාමසු කල්ලිකාන යෝගෝ මේ විදිහට බුදුමොවෙන් ඒ උතුම් ධම්මචක්කේ දේශනා කරනවා සමගම ධර්මරත්නය ලෝකෙට පහළ වුණා. ඒ දේශනාව අවසන් වෙනකොට කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරා මෙහෙ එන්න මහණෙනි මේ ධර්මයේ ස්වාක්ඛාතයි. මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරද්දී ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒක හරි ආශ්චර්යමත් පැවිද්දා. සසරේ සිවුරු පිරිකර පූජා කරලා මහා පින් කරගත් අයට තමයි ඒ පැවිද්ද ලැබෙන්නේ. බුදු කෙනෙක් ශ්‍රී හස්තයේ දිගු කරනවා ඒ කෙනා දිසාවට මෙහෙ එන්න මහණෙනි මේ ධර්මයේ ස්වාක්ඛාතයි. මනාකොට දේශනා කොට තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තයේ දිගු කරනකොට කෙස් රැවුල් ඉවත් වෙනවා. ඒක 이르දියක්. බුදු කෙනෙකුට කළ හැකි 이르දිමේ ප්‍රාතිහාරයක්. ඒහි බික්කු පැවිදි උපසම්පදාව ලබලදී. ඇඳගෙන හිටිය වස්ත්‍ර ඇගෙන් අතුරු දහන් වෙලා
අරහත් දජය මේ චීවරයක් ශරීරයට පහළ වෙනවා. සිවුරු පිරිකර ශරීරයට පහළ වෙලා පාත්‍ර සිවුරු ඇතුව භික්ෂුවක් හැටියට සුරූප වෙනස් වෙලා ඉරදියෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරී පහළ වෙනවා. ඒත් සමගමත අඥා කොන්නඥ කියන ස්වාමීන් වහන්සේ ඒහි බික්කු පැවිදි උපසම්පදාව ලැබීමත් සමගම සංඝරත්නය පහළ වුණා. තුනුරුවන් ස්ථාපිත වනේ ඉසිපතන මිගදාය භූමිය. මේ ලෝකයේ තියෙන අවිධහිත භූමිය. ඊළඟට සැවැත්නුවර ජේතවන භූමිය. අපේ බුදුරජාණන් වහන්සේ වස්කාල 19ක් වස් සමාදන් වෙලා වැඩ සිටිය. හැම බුදු කෙනෙක්ගෙම ජීවිතයේ වැඩිම කාලයක් වස් සමාදන් වෙලා වැඩඉන්න භූමිය තමයි සැවැත්නුවර ජේතවනාරාම පිම්බිම. එදා අනාථ පිණ්ඩික සිටුතුමා 54 කෝටියක් වියදං කරලා. රන් කහවනු 18 කෝටියක් බිම අතුරලා ඉඩම මිලදී ගත්තේ. කුටි සෙනසුම් ගොඩනැගිලි අංග සම්පූර්ණ ආරාම ඉදි කරන්න තවත් 18 කෝටියක්. බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්මලා මේ ආරාමි සඟ සතු කළ පූජ කරන පින්කමට තවත් 18 කෝටියක් වියදන් කරා. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වැඩ සිටිය නිසා උන්වහන්සේගේ ධර්ම දේශන අතර මේ 84,000ක ධර්මස්කන්ධේ වැඩිම දේශන ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සැවැත්නුවර ජේතවන පිම්බීමේ. ඒ නිසා තමයි අපි බොහෝ දේශනා අහනකොට ඒ දේශනාවල සඳහන් වෙන්නේ ඒකන් සමයම් භගවා සාවත්තියන් විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස් ආරාමී. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ අනාථ පිණ්ඩික සිටතුමාගේ ආරාමි වැඩයින් නැති මේ දේශනාව කරා කියලා. ඊළඟ අවිධහිත භූමිය තමයි සංකස්ස පිම්බිම. හැම බුදු කෙනෙක්ම දෙව්ලොවට වැඩම කරලා අභිධර්ම දේශනාව සිදු කරලා ලෝක විවරණ මහා ප්‍රාතිහාරයක් සිදු කරගෙන රන් ඉනිමගක් මවනවා ඉරදියෙන් තවතිසා දෙව්ලොව ඉඳම් මනුලොවට. බුදුරජාණන් වහන්සේ ඉනිමගකින් බහිනවා නෙමෙයි. හැබැයි ඒ ප්‍රාතිහාරය මිනිස්සු දකින්නේ වගේ. ඒක ප්‍රාතිහාරයක්. බුදුරජාණන් වහන්සේ අහසින් පහලට වඩිනකොට දෙව් බඹුන් උන්වහන්සේ පිරිවරාගෙන සක්‍ර දෙවියන් ජයතුරා සකපිමිනෝ. මහා බ්‍රහ්ම දෙවියන් මුතුකුඩේ දරාගෙන බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහලින් මුතුකුඩයක් ඉහළගෙනනවා. පංචසික දෙවියන් වීනාවාදනය කරනවා. සියලු දෙව් බමුන් දිවිය මේ පෙරහැරකින් බුදුරජාණන් වහන්සේ පෙරටු කරගෙන දිවිය තූරිය නාද මැදින් බුදුරජාණන් වහන්සේ දෙව්ලොවින් මනුලොවට ඒ වඩින ගමනේ එහෙම වැඩම කරලා බුදුරජාණන් වහන්සේ සිරිපතුල තබන්නේ හැම බුදු කෙනෙක් මොය විදිහටම ලෝක විවරණ ප්‍රාතිහාරි සිදු කරගෙන දෙව්ලොවින් මනුලෝට වැඩම කරලා සිරිපතුල තබන තැන අද අපි කියන්නේ සංකස්ස කියල. මෙන්න මේ ස්ථාන 4 අවිධහිත කියන හැම බුදු කෙනෙක්ම සේවනය කරන. එතකොට දැන් අපි කතා කරා මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ 4 ස්ථාන. උන්වහන්සේ මව්කුසින් බිහිවෙච්ච ඉපදිච්ච තැන, බුදු වෙච්ච තැන, ප්‍රථම ධර්ම දේශනා කරපු තැන, පිරිනිවන් පාවදාළ භූමිය. ඊළඟට අවිධහිත ස්ථාන 4. බුද්ධගයා වජිරාසන භූමිය, ප්‍රථම ධර්ම දේශනාව සිදු කරපු ඉසිපතන මිගදාය භූමිය, සැවැත්නුවර ජේතවන පිම්බිම, ඒ වගේම සංකස්ස පුණ්‍ය භූමිය. පින්වතුනි මේ ස්ථාන ගැන සඳහන් කරේ අද ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ මෙවර මේ පින්වතුන් එකතු වෙලා බොහොම සද්ධාවෙන්. අපි දන්නවා මේ කාලේ පින්කම් කරන්න පුළුවන් කාලයක් නෙමෙයි. ගිය වර්ෂයේ ගිය අවුරුද්දේ පවා මේ ලෝකේ බොහෝ රටවල ස්වාමීන් වහන්සේලා අපි දන්නවා ඕස්ට්‍රේලියාවේ පවා බොහෝ ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කිරීම සිදු කරගන්නවත් බැරුව ගියා. උන්වහන්සේලා පවා අන්තර්ජාලයේ යටතේ සූම් මැප් එකෙන් තමයි වස් ආරාධනා කරනව කරේ. ඒ වස් සමාදන් වෙච්ච කාලය තුළ මේ රටවල් ලොක්ඩවුන් කරලා ලංකාවේ පවා ගිය වර්ෂයේ කටින පින්කම් මේ මොකවත් හරියට කරගන්න බැරි වුණා. අපි දන්නවා මේ වෙලාව එනකොට අපි මේ බණහන මේ කාලේ මේ වසංගතයේ ඉතාමත් දරුණු මට්ටමින් ලෝකෙ පැතිරෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ අද දඹදිව ඔබට පේනවා ඇති දවසකට කී දහහක් මිනිස්සු
මරණයට පත්වෙනවාද. කී ලක්ෂයක් එක දවසකට අලුත් රෝගීන් දවසකානි වාර්තා වෙනවාද. මිනිස්සුන්ට මිනිියක් වල්ල ගන්න තැනක් නැතුව මිනිියක් පුච්ච ගන්න තැනක් නැතුව සමහර මිනි ගංගාව පා කරලා යවනු. සමහරු බයිසිකල්ලොල මිනි බැඳගෙන යනු. ගෙනිය ගන්නවත් වාහනයක් නැතුව. එදකොට ඉන්දියාව මේ වගේ වසංගතයෙන් දරුණුවටම පීඩාවිදින කාලේ අපේ රටේ ස්වාමීන් වහන්සේලා අදටත් මේ මොහොතේ ඒ උතුම් බුද්ධ භූමී රැකගෙන ඒ බුද්ධ භූමිවල බොහෝ දුක්ගැහැට විඳමින් දඹදිව සිද්ධස්ථාන ආරක්ෂා කරගෙන ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේලා ඒ උතුම් පුුණ්‍ය භූමිය වැඩ සිටිනවා. දඹදිව බුද්ධගයා පුුණ්‍ය භූමී දැ වෙනද මේ කාලවල වෙනකොට අවුරුද්ධකට මාස දෙක තුනක් මාස කීපයක් තමයි සැදැහැවතුන් ඒ දඹදිව වන්දනා ගමන් අඩුවේ. සමහර වෙලාවට ලංකාවයයි සීත කාලේ දඹදිව ගිය නැතිවුණට විදේශ රටවල් වල ඉන්න බොහෝ පිරිස සීත කාලෙත් යනෝ දඹදිව. ඔය රස්නේ මාසයක් දෙකක් වගේ තමයි බොහෝ පිරිසක් දඹදිව වන්දනාව යන ගමන අඩුවේ. නමුත් ලංකාව සැදැහැවතුන් තායිලන්තෙ බුරුමේ ලෝකේ පුරා බෞද්ධ රටවල්ලෝ ලක්ෂ සංඛ්‍යාත පිරිස නිරන්තරයෙන් ගැවසිච්ච වන්දනාමාන කරපු මහා පින්කං කරපු ඒ දඹදිව උතුම් බුද්ධ භූමි අද මේ වෙනකොට වන්දනා නඩවත් මනුස්සේකුට යාගන්න තියා පින්කමක් කරගන්න කිසිම විදිහක් නැතුව. ඊළඟට ඒ විහාරස්ථානවල ඒ උතුම් පුුණ්‍ය භූමිවල වැඩඉන්න ස්වාමීන් වහන්සේලා බොහෝම දුකසේ මේ වසංගතයක් මධ්‍යයේ උන්වහන්සේලා ආහාර ටික සකස් කරගෙන දානටිකවත් හරියට හදාගන්න විදිහක් නැතුව ලෙඩරෝගවලට හරියට බෙහෙතක් ගන්න පරිසරයක් නැතුව ඒ මහා දුක්ගැහැට විඳමින් තමන්ගේ ජීවිතයේ බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරගෙන අද දඹදිව වැඩ සිටිනවා. ඒ දඹදිව වැඩඉන්න ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මේ පින්වතුන් කල්පනා කරා පුළුවන් උපරිමාකාරයෙන් වෙනත් රටක ඉඳගෙන හරි මෙවර කටින පින්කමේ දායකත්වය භාරගෙන ඒ කටින පින්කං පුළුවන් උපරිම ආකාරයට සිදු කරන්න. තින් ඒ අනුව මේ පිංහතු මෙවර බුද්ධගයා ඒ උතු පූජනය පුුණ්‍ය භූමිය කටින පින්කම භාරගෙන කටයුතු කරනවා. මේ වතාව කටින පින්කම වෙනුවෙන් බුද්ධගයා උතුම් පුුණ්‍ය භූමියයේ ඒ මහාබෝධි විහාරස්ථානය පූජනය නායක මාහි පාණන් වහන්සේ හැටියට රාහුල නායක හාදුරන් වහන්සේ වගේම සීවලි හාදුරන් වහන්සේ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලා කීප නමක් මෙවර වස් සමාදන් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ තුන්නම පමණ ස්වාමීන් වහන්සේලා වගේම මේ පින්වතුන් වස් ආරාධනය සිදු කරන්නේ බුදුරජාණන් වහන්සේට සැරියුත් මුගලන් සීවලි ආදී ඒ උතුම් මග්‍රශ්‍රාවකයන් වහන්සේ අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගෙන් පැවතගෙනෙන ඒ උතුම් මහා සංඝයා අරමුණු කරගෙන මෙවර වස්සාරාධනය සිදු කරන. ඒ සිතුවිල්ලම ජීවිතයේ මහා පින්කම බුදුරජාණන් වහන්සේ සියලු බුදුවරු බුද්ධත්වයට පත්වෙච්ච භූමියේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වස්සාරාධනයක් සිදු කරන. අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා ඒකා සංකයේ කල්ප ලක්ෂයක් පාරමීපුරපු සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා සිහිකරගෙන. ඒ උතුම් මහරහත් පරපුර සිහිකරගෙන බුද්ධගයා විහාරස්ථාන වැඩඉන්න ඒ උතුම් සාමීන් වහන්සේලාට වස්සාරාධනා කරනු. තින් අද ඔස්ට්‍රේලියාවින්දම් මේ පින්වතුන් සිග්නි නගරී පින්වතුන් අද එහෙ ඉඳගෙන වැසි සලු සකස් කරලා ඒවා බොහෝම ගෞරවාන්විතව ලංකාවින්දම් මේ රටට වඩම්මල පිරිත් කියලා මේ දින කීපේම වතාවත් කරලා ස්වාමීන් වහන්සේලා වඩම්මුමින් පිරිත් පින්කන් සිදු කරලා ඉන්දියාවට බුද්ධගයාවට ඒ නියමිත දවසේ වස්සාරාධනා කිරීම පිණිස මේවා ගුවන් මගින් ඒ රටට යවලා මෙහෙ ඉඳගෙන හරි ස්වාමීන් වහන්සේලාට අන්තර්ජාලය තුළින් වස්සාරාධනා කිරීම සිදු කරන්න මේ පින්වතුන් සැලසුම් කරා. ඒවගේමයි බරණැස ඉසිපතන මිගදාය පුුණ්‍ය භූමිය අවිධහිත පිම්බිම සියලු බුදුරජාණන් වහන්සේලා ප්‍රථම ධර්ම දේශනාව සිදු කරන්නේ පුුණ්‍ය භූමිය වැඩ සිටින ඒ උතුම් සුමිත්තානන්ද නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන ඒ ස්වාමීන් වහන්සේලා මුල් කරගෙන
තවත් දායක පිරිසක් සම්බන්ධ කරගෙන ඒ විහාරස්ථානයේ මෙවර කටින පින්කම භාරගෙන කටයුතු කරන ඒ පින්වතුන් සමග එකතු වෙලා වස් ආරාධනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මයි සැවැත්නුවර ජේතවන පුණ්‍ය භූමියේ මේවර වස් සමාදන් වෙලා වැඩ සිටින්න බලාපොරොත්තුවෙන් වැඩඉන්න ඒ සද්ධාලෝක නායක පූජනීය නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයටත් ඒ වස් ආරාධනාව භාරගෙන කටයුතු කරන සැදැහැවතුන් සමඟ මේ පින්වතුනුත් එකතු වෙලා මේ මහා පින්කම සැලසුම් කරමින් මේ පින්කමට සම්බන්ධ වෙනවා. ති මෙන්න මේ පින්කමත් එක්ක තමයි අද මේ ධර්ම දේශනාව සිදු කරන්න. පිංහතුනේ ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ නමකට මේ සිවුරු පිරිකර පූජා කිරීම. දැන් මේ වස් ආරාධනා කරනකොට වැසිසලු පූජා කරලා වස් ආරාධනා කිරීම සිදු කරනවා. ඒ අපේ ශාසනික සම්ප්‍රදායත් එක් එන සිදුවීම. ඔබ දන්නවා මේ වස් ආරාධනා කිරීම සිදු කරද්දී මුලින්ම විසාකාව තමයි මේ වැසිසලු පූජා කළ මේ වස් ආරාධනා කිරීම සිදු කරේ. විසාකාවගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේගෙන් වර 8ක් ඉල්ලපු අවස්ථාවක් තියෙන. මේ එක දවසක් දෙකක් කරන පින්කමකට නෙමෙයි. දවසක් බුදුරජාණන් වහන්සේ විසාකාවගේ නිවසේ දානයකට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා 500ක් සමඟ වැඩම කර. එදා විසාකාව බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාට 500 නමකට දානයකට ආරාධනා කරන්න නිවසට. බුදුරජාණන් වහන්සේ මේ ආරාධනය පිළිගත්තා. හැබැයි නියමිත දවස විසාකාව දානි හදල සූදානන් වෙලා බොහෝම සතුටින් මණ්ඩපයක් හදල බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානි සූදානන් කරලා මෙන්න මහරාත්‍රී මහා ධාරානිපාත වර්සාවක් ඇදහැළුණ. ගංගා දෙගොඩ තලාගෙන යනවා. පාරවල් වතුරෙන් යට වෙලා. ගංගාවල වතුර පිටාර ගලලා. සමහර ගෙවල් පාරවල් වතුරෙන් යට වෙලා. දැම් විසාකාව කල්පනා කරනු අනේ බුදුරජාණන් වහන්සේ කොහොමද වඩින්නේ. 500ක් මහරහතන් වහන්සේලා කොහොමද මගේ දානට වඩින්නේ. මේ පාරවල් වතුරෙන් යට වෙලා කොහොමද උන්වහන්සේලා වඩම්මගෙන හරියෙන්නේ. දානේ සියල්ල සූදානන් කරලා මේ ගැන කල්පනා කර කර ඉන්නකොට මෙන්න බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමඟ අහසින් විසාකාවගේ නිවසට වඩිනෝ. එදා බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමඟ වඩිනකොට සක්‍ර දෙවියන් ඇතුළු දෙවිවුරු 500ක් අහසේ මුතුකුඩ දරාගෙන බුද්ධ ප්‍රමුඛ 500ක් රහතන් වහන්සේලාට ඉහලින් මුතුකුඩ දරාගෙන අහසින් දෙවිවුරු වැඩිය කිය. එදා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට විසාකාව බොහෝම සද්ධාවෙන් තමන්ගේ නිවසේදී දානීය පූජා කරා. දානි පිළිගන්නවල අවසන් වෙලා භුක්තානුමෝදනා ධර්ම දේශනාව සිදු කරන්න සූදානන් වෙන වෙලාවේ විසාකාව බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ල වන්දනා කළ කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මට ඉල්ලීම් 8ක් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලල අවසර ගන්න ඕන මට වර 8ක් ඕන කියව. බුදුරජාණන් වහන්සේ අහනවා විසාකාව ඔබට ඔබේ ඉල්ලීම් වලට අවසර දෙන්න කලින් මොනවද ඔබේ ඉල්ලීම්. ඉස්සල්ලා විසාකා ඔබේ ඉල්ලීම් ටික තථාගතයන් වහන්සේ ඉදිරියේ කියන්න කියවා. ඒ වෙලේ විසාකා වැඳගෙන කියනවා අවසරයි ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මට අද පටන් මේ සැවැත්නුවරට වඩින ආගන්තුක ස්වාමීන් වහන්සේලා උදෙසා ආගන්තුක දානය පූජා කරන්න මට අවසර ඕනේ. මේක දවසක් දෙකක් තුනක් නෙමෙයි. පිංහතුනි සැවැත්නුවරට දවසකට ස්වාමීන් වහන්සේලා 90,000 වඩිනව සමහර දවස්වලට. ඒ වඩින ස්වාමීන් වහන්සේලා ගැන නිතර තොරතුරු සොයා බලමින් ආගන්තුක දානය පූජා කරන්න මට අවසර ඕන කියව. මොකද උන්වහන්සේලා වැඩියට පස්සේ දැන් බලන්න මේ විසාකාව කොච්චර සංඝයා ගැන හිතනවද කියලා. විසාකාව හිතනවා සැවැත්නුවරට වඩින්නේ බොහෝ ඈත ගම්මානවල ගම් නියම් ගම්වල ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දකින්න බොහෝ දුර ගෙවාගෙන සැවැත්නුවරට එනවා. සමහර වෙලාවට වඩිනකොට රාත්‍රී වෙලා බොහොම වෙහෙසට පත් වෙලා. උන්වහන්සේලා සැවැත්නුවරට ආවට පස්සේ පිණ්ඩපාත යායුතු මාර්ග නොයායුතු මාර්ග අනතුරු සහිත තැන් සැවැත්නුවර ගැන කිසිම දැනුමක් නෑ.
ඉතින් ඒ නිසා උන්වහන්සේලාට සැවැත් නුවර ගැන දැනුමක් ඇති වෙන්න ටික දවසක් යනවා. සමහර වෙලාවට දවසක් දෙකක් යනවා භික්ෂුන් වහන්සේලාගෙන් විස්තර දැනගෙන පිණ්ඩපාත යන පාරවල් මාර්ග ගැන දැනගන්න. එතෙක් ආගන්තුක ස්වාමීන් වහන්සේලාට දන් දෙන්න මට අවස්ථාව ඕන කියෝ. ඒ තමයි පළවෙනි ඉල්ලීම. ඊළඟට විසාකාව කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් චාරිකාය වඩින ගමික භික්ෂූන් වහන්සේලා ඉන්නවා. බුදුහාමුදුරන්ගෙන් අවවාද අරගෙන භාවනා උපදෙස් අරගෙන බොහෝ ඈත ප්‍රදේශ සමහර යනවා කැලේට භාවනා කරන්න කමටහන් අරගෙන. සමහරු යොදුන් 100 ගණන් දුර පිටත් වෙනවා. ඒ ගමන පිටත් වෙන්නේ උදේ පාන්දරින් චාරිකාය වඩින භික්ෂූන් වහන්සේලා. එතකොට උන්වහන්සේලාට ගමනක් යද්දී උදේ පිණ්ඩපාතේ ගිහිල්ලා දානේ වළඳලා ගමන පිටත් වෙන්න ගියොත් ගමන යාගන්න අපහසු වෙනවා. සමහරලාට වෙලාව පහු වෙනවා. සමහර වෙලාවට මගදී දානයක් නැති ගමක් මුණ ගැහෙන්න පුළුවන්. එදා දවසම කුසගින්න වැඩ ඉන්න වෙන්නත් පුළුවන්. ඒ නිසා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් චාරිකායි පිටත් වෙන ස්වාමීන් වහන්සේලා ගැන හොයලා බලලා උන්වහන්සේලාට දිනපතා දන් දෙන්න මට අවස්ථාව දෙන්න කිව්වා. ඔන්න දෙවනි ඉල්ලීම. ඊළඟට විසාකාව කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මන් දවසක් අහගෙන හිටියා තථාගතයන් වහන්සේ ධම්සභා මණ්ඩපයේදී දේශනා කරනවා කැඳ දානයක ආනිසංස 10ක්. ස්වාමීනී මට අවසර දෙන්න හැමදාම මේ සැවැත් නුවර වැඩ ඉන්න සංඝයාට උදෑසන කැඳ දානය සකස් කරලා මේ ආරාම සෙනසුන් වලට කැඳ පිළිගන්වන්න මට අවසර ඕන කිව්වා. දැන් මේ එක දවසක් දෙකක් නෙමෙයි. එතකොට ඔබට හිතෙන්න පුළුවන් විසාකාව කොහොමද මේවා කරන්න කියලා. පින්වතුනි විසාකාව කියන්නේ නගරේ හිටපු ධනවත්ම කෙනෙක්. සිටු තනතුරක් ලැබෙන්නේ නගරේ ඉන්න ධනවත්ම කෙනාට. ඒ නගරේ ඉන්න ඉහළම ධනවතාට තමයි පළවෙනි සිටු තනතුර ලැබෙන්නේ. දෙවනි සිටුවරයා බවට පත්වෙන්නේ දෙවනි ධනවතා. අපි හිතමු සාමාන්‍යයෙන් මේ නගරෙම ඉන්න ඉහළම කෝටිපතියා. එතකොට විසාකා විවාහ වුණෙත් බොහෝම ධනවත් මිගාර පවුලේ මිගාර සිටු පුත්‍රයා එක්ක. තවත් ධනවත් සිටු පවුලක. ඒ නිසා විසාකාවට ඒ තියෙන ධනයත් එක්ක ඒකේ හැටි දෙයක් නෙමෙයි. හැබැයි විසාකාව කොච්චර හිතනවද කියලා බලන්න ශාසනය ගැන. ඊළඟට විසාකාව කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මගේ හතරවෙනි ඉල්ලීම තමයි මේ සැවැත් නුවර වැඩ ඉන්න ගිලන් ස්වාමීන් වහන්සේලාට සුදුසු ගිලන් ආහාර පාන මොනවද කියලා හොයලා බලලා උන්වහන්සේලාගේ ලෙඩ රෝගවලට ගැළපෙන විදිහට දානි සකස් කරලා ගිලන් ස්වාමීන් වහන්සේලාට දන් දෙන්න මට අවස්ථාව ඕන කියෝ. මම උන්වහන්සේලා ගැන වෙන වෙනම හොයලා බලලා උන්වහන්සේලාට බෙහෙත් කරන වෛද්‍යවරුන්ගෙන් තොරතුරු අරගෙන ඒ ගිලන් ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය විදිහට දානය හදලා මම පූජා කරනවා. ස්වාමීනී මට ඒකට අවසර ඕන කියෝ. ඔන්න හතරවෙනි ඉල්ලීම. ඊළඟට පස්වෙනි ඉල්ලීම විසාකාව කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ගිලන් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන උපස්ථායකවරු ඉන්නවා. ඒ අය පිණ්ඩපාතේ ගිහිල්ලා දානි හොයාගෙන උපස්ථාන කරන්න හිටියොත් සමහර වෙලාවට උපස්ථාන කටයුතු මග ඇරෙනවා. සමහරලාට පිණ්ඩපාතේ ගිහින් එනකොට අර ගිලන් වෙච්ච ස්වාමීන් වහන්සේ අනතුරකට පත් වෙලා ඉන්නත් පුළුවන්. ඇදගෙන වැටිලා තියෙන්නත් පුළුවන්. උන්වහන්සේට වතුර ටිකක් ඕන වෙනකොට වතුර ටිකක් නැති වෙන්න පුළුවන්. ළඟ හිටපු කෙනා පිණ්ඩපාතේ ගිහිල්ලා. ඒ නිසා ගිලන් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන උපස්ථායකවරුන්ට දන් දෙන්න මට අවස්ථාව දෙන්න. මං ඒ අයටත් දන් දෙන්න. ඊළඟට විසාකාව කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මට තව ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි ගිලන් භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය බෙහෙත් හේත් ගැන හොයලා බලලා අවශ්‍ය බෙහෙත් හේත් පූජා කරන්න ඖෂධ පූජා කරන්න මට අවසර දෙන්න. විසාකාවගේ අන්තිම ඉල්ලීම් දෙක තමයි ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ මුළු සැවැත් නුවරම වැඩ ඉන්න සංඝයාට වැසිසලු පූජා කරන්න මට අවසර ඕන කියෝ. මම දිවි ඇතිතෙක් මේ සැවැත් නුවර වැඩ ඉන්න සියලු සංඝයාට වැසිසලු මගේ ගාන පූජා කරනවා. ඔබ වහන්සේ මට ඒකට අවසර ඕන කියෝ. විසාකාවගේ ඊළඟ ඉල්ලීම අන්තිම ඉල්ලීම තමයි ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ සැවැත් නුවර වැඩ ඉන්න භික්ෂුණීන් වහන්සේලාට දියසලු පූජා කරන්නත් මට අවසර ඕන. එතකොට ස්වාමීන් වහන්සේලාට වැසිසලු පූජා කරනවා.
භික්ෂුණීන් වහන්සේලාට දියසලු පූජා කරනවා. එතකොට ඔන්න ඔය ඉල්ලී මට විසාකාව ඉල්ලනවා. බුදුරජාණන් වහන්සේ අහනවා විසාකාව මේ ඉල්ලී මට ලේසි පහසු දෙයක් නෙමෙයි. ඔබ මේ එක දවසකට දෙකට කරන ඉල්ලීමකුත් නෙමෙයි. ඔබේ දිවි ඇතිතේ ඔබ මේ ඉල්ලී මට තථාගතයන් වහන්සේගෙන් ඉල්ලන්න. විසාකාව මොනව අපේක්ෂාවෙන්ද ඔබ මේ ඉල්ලී මට ඉල්ලන්න කිය. දැන් අපි කාටත් පින්කම් කරනට අපේක්ෂාවල් තියෙනවා. ඔබටත් ඇති. අපිට අපේක්ෂාවක් තියෙන් ඕනෑ. ඔන්න බලන්න විසාකාවගේ තිබ අපේක්ෂාව. ඒ වෙලා විසාකාව වැඳගෙන කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මට අපේක්ෂාවක් තියෙනවා. මං මේ ඉල්ලි මටම ඉල්ලන්නේ අපේක්ෂාව තුළයි. මම නිතර ජේතවනාරාමයට එනවා. තථාගතයන් වහන්සේ දහම් දෙසනකොට මම දම්සභා මණ්ඩපේ කෙළවරක වාඩි වෙලා බොහෝ දවස්වලට බණහනවා. ඒ වැඩම කරලා තථාගතයන් වහන්සේ දහම් දෙසනකොට මමත් වාඩි වෙලා බණහනකොට මම දකින සිදුවීම් තියෙනවා. බොහෝ භික්‍ෂූන් වහන්සේලා චාරිකාය වැඩම කරලා තථාගතයන් වහන්සේගෙන් බණහන්න දම්සභා මණ්ඩපේට වඩිනවා. ඒ බණහල අවසන් වෙලා බොහෝ භික්‍ෂූන් වහන්සේලා දම්සභා මණ්ඩපේම බණහල මාර්ග පල් ලබන. ඒ වගේමයි සමහර ස්වාමීන් වහන්සේලා වැඩම කරලා බුදුරජාණන් වහන්සේගෙන් විස්තරහනවා. ස්වාමීණී භාග්‍යතුන් වහන්ස අපේ ආරාම වැඩහිටි අසවල් ස්වාමීන් වහන්සේ අපවත් වනා උන්වහන්සේ කොහෙද ඉපදුනේ කියලහන. සමහත් භික්‍ෂුණීන් වහන්සේ ලහනවා අපේ ආරාම වැඩහිටි අසවල් භික්‍ෂුණීන් වහන්සේ අපවත් වනා. උන්වහන්සේ කොහෙද ඉපදුනේ කිය ලහන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙන ඒ භික්‍ෂූන් වහන්සේ අපවත් වනා නොයි උන්වහන්සේ පිරිනිවන් පෑව. සමහරයි ගැන කියනවා ඒ ස්වාමීන් වහන්සේ අනාගාමී වෙලා හිටිය. උන්වහන්සේ දැන් සුද්ධවාස බමලව ඉපදිලා එහෙදි පිරිනිවන් පානු. සමහර අය ගැන භික්‍ෂූන් වහන්සේ ලහන ස්වාමීණී භාග්‍යතුන් වහන්ස අපිත් එක්ක වැඩ සිටිය ස්වාමීන් වහන්සේලා කීප නමක් පසුගිය දිනවල අපවත් වනා. උන්වහන්සේලා කොහෙද ඉපදුනේ කිය ලහනකොට බුදු හාන්දුරු බුදුවැසිම් බලල කියනවා මහනෙන ඒ අයි දෙව්ලොව ඉපදිලා බමලව ඉපදිලා. ඒ අය මාර්ග පල් ලබාගෙන හිටිය. ඒ අය එහෙදි සසර ගමන අවසන් කරනවා. එදකොට විසාකාවට දම්සභා මණ්ඩපේ නිතර ඔය වගේ සිදුවීන් අහන්න ලැබෙනවා. විසාකාව මොකද කරන්න දැම් බනාහල ඉවර වෙලා පිරිස පිටත් වෙනකොට අර ස්වාමීන් වහන්සේලා ළඟට ගිහිල්ල වන්දනා කළ උන්වහන්සේලාගේ විස්තරහනවා. ස්වාමීණි ඔබහන්සේ කොහෙද ඔබහන්සේ බුදුරජාණන් වහන්සේක කතා කර ඉන්නවා මං අහගෙන හිටිය මටත් ඇහුණ දම්සභා මණ්ඩපේ කතාව ඔබහන්සේ කොහෙද එදකොට කියනවා අනේ විසාකාව නේද මේ ඔබතුමියගේ කීර්තිරාව මේ නගරේ පුරා පැතිරිලා බොහෝ ස්වාමීන් වහන්සේලා ගුණ කියනවා. විසාකාවනි මං අසවල් ආරාමි මෙහින්ද යොදුන් සියගානක් දුරයි මං ඉන්න ආරාමිට. එතකොට විසාකාව අහනවා ස්වාමීණී අර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා කියපු ස්වාමීන් වහන්සේලා. අනාගාමී වුනා කියපු ස්වාමීන් වහන්සේලා මේ සැවැත්නුවරට එහෙම වැඩියද. එතකොට කියෙන විසාකාවනි උන්වහන්සේලා මේ සැවැත්නුවරට එක වතාවක් නෙමෙයි. දෙතුන් වතාව වැඩලා තියෙනවා. මේ ජේතවනේ වැඩඉඳලත් තියෙනවා. වස්කාලවලත් වැඩඉඳල තියෙනවා. සිය දහස් ගනන් වැඩඉන්නකොට නම් මතකත්නෑන. එතකොට විසාකාව කියනව සාමීනී භාග්‍යතුන් වහස මට පුදුමාකාර සතුටක් උපදිනවා. එහෙමනං ඒ පිරිනිවන් පා වදාලේ යුතුම් මහරහත්තන් වහන්සේලා මේ සැවැත්නුවරට වැඩියා නං උන්වහන්සේලා ඒ කාන්තෙන් මගේ කැදදානි හරි වලඳල ඇති. එක්කො මගේ ආගන්තුක දානයක් හරි පිළි අරගෙන ඇති. ඒම නැත්නං උන්වහන්සේලා මගේ ගමිකදානයක් හරි එක වතාවක් හරි වලඳන්න ඇති. ඒ උතුම් මහරහත්තන් වහන්සේලා මගේ වැසි සල්ුවක් හරි පිළිගන්න ඇති. උන්වහන්සේලා මගේ ඒ භික්‍ෂුණීන් වහන්සේලා මගේ දිය සලුවක් හරි පරිහරණය කරන්න ඇති. ඒ ගැන හිතනකොට මට අප්‍රමාණ සතුටක් ඇති වෙනවා. මගේ සිත ප්‍රීතියෙන් පිනායන ස්වාමීණී භාග්‍යතුන් වහන්සේ සතුට තුළ මට සතර සතිපට්ඨානි වැඩෙනවා කිය. ඒ පිනම සිහි කරනකොට ඒ ත්‍යාගානුස්සති ඒ කරපු පින්කං ගැන සිහි කරනකොට මට සතර සම්යක් ප්‍රධාන වීරිය මාතුළ වැඩෙනවා. ඒ කරපු පින්කන් සිහි කර කර මම සතර ඉරදිපාද ධර්මයන් වඩනවා. ඒ පින් සිහි කර කර මම සප්ත බොජ්ජංග ධර්ම වඩනවා. පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම වඩනවා. ස්වාමීණී භාග්‍යතුන් වහන්සේ පින් සිහි කර කර මං ආර්යෂ්නායික මාර්ගය වඩනවා කිය.
බුදුරජාණන් වහන්සේ 3 වතාවක් සාදුකාර දුන්නා. සාදු 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 විසාකාවනී මගේ බුද්ධ ශාසනයේ දම්පින්කං කරන සියලු දෙනා මේ විසාකාව ආදර්ශයට අරගෙන දම්පින්කං කරත්වා කියලා බුදුරජාණන් වහන්සේ බුදුමුවින් සාදුකාර දුන්න. ඒ නිසා පින්වතුනි අපි පින්කං කරනකොට අපිට තියෙන්න ඕන එවැනි හැඟීමක්. අපි දානයක් පූජා කරාට පස්සේ එතකොට විසාකාව කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මම දන් දෙනකොට ඊළඟට මං හිතනවා කියනවා මෙහෙම මගේ දානය වළඳන ස්වාමීන් වහන්සේලා ආයුෂයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා උන්වහන්සේලා ප්‍රඥාවෙන් වැඩෙත්වා උන්වහන්සේලා සීල සමාධි ප්‍රඥා වඩාගෙන උතුම් නිවනටම පත්වේවා කියන ප්‍රාර්ථනාවෙන් මං උන්වහන්සේලාට දම් පූජා කරන්නේ සිවුරු පිරිකර පූජා කරන්නේ වැසිසලු පූජා කරන්න උන්වහන්සේලාට කැඳදානය පූජා කරන්න නිවනම අරමුණු කරගෙන දන් දෙනවා. ඒකට කියනවා පින්වතුන් නිස්සරණ අභ්‍යාසයෙන් පින් කරනවා කිය. ඊළඟට මේ කාලෙ දැන් අපි දන්නවා පිනක වටිනාකම බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකින් පෙන්නවා. දැන් ඔබ මේ ඔස්ට්‍රේලියාව ඉන්න ඔබ හැම දෙනාටම මේ බණහන බොහෝ දෙනෙකුට මේ සිදුවීම හොඳ අත්දැකීම. බුදුරජාණන් වහන්සේ පින ගැන උපමා කරනවා මහණෙනි පින් කරපු කෙනා මිය ගිහිල්ලා පරලොව යනකොට මෙන්න මේ වගේ අත්දැකීමක් ලබන්න. ඒ තමයි කෙනෙක් විදේශ රටකට යනවා. නන්නාඳුන රටකට යනවා පලාතකට. අපි මේ උපමාව අපිට ගැලපෙන විදිහට තේරුම් ගමුකෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා කෙනෙක් යනවා දුර ඈත පලාතකට අපි ගමු නැවක හරි කොහොම හරි ඒ කාලේ හැටියට ඈත රටක පදිංචියකට හරි කොහේ හරි යනවා. ඒ යනකොට ඒ ගිහිල්ලා බහින තැන තමන්ගේ හිතවත්තු යාළුවෝ නෑදෑයෝ එනකම් බලාගෙන පිළිගන්න සූදානමින් ඉන්නවනම් යන ගමනි බයක් ඇතිවෙන්නේ. පින් කරපු කෙනාගේ පරලොව ගමනත් ඒ වගේ කිය. දැන් ඔබ හිතන්න ඔබට හොඳ අත්දැකීම් ඇතිනේ. මේ රටේ ඉන්න ඔබේ අම්ම තාත්තා සමහරලාවට එනවා ඔබ බලන්න එනවා. මේ ඔස්ට්‍රේලියාව ඉන්නකොට ඔබ දෙමව්පියන්ව ගෙන්න ගන්නවා. ඔබේ ඥාතීන් එනවා මාසෙකට දෙකකට 3කට ඔබ බලල යන්න එනවා. ඒ දෙමව්පියෝ එන්නේ පුදුම සතුටෙන්. ගෙදර ඉඳන් ඔන්න මාස ගානක් තිස්සේ බලාගෙන ඉන්නවා. දින ගැන ඉන්නේ කවද්ද යන්නේ. ඊට පස්සේ දැන් යාපෝට් එකට එනකොට බයක් ඇති වෙන්නෙත් නෑනේ. හැමෝටම කියනවා මං යන්නේ දරුවෝ ළඟට යන්නේ. ළමයිනුත් ගෙදර කාමරේ සූදානම් කරලා අම්මා වහම මේ කාමරේ තාත්තා වහම මේ කාමරේ දෙන්නේ. ගමන් ලෑස්ති කරනවා අපි අරහෙ යනවා මෙහෙ යනවා බලන්න එක්කයි යනවා රට පෙන්නන්න එක්කයි යනවා. අම්මා තාත්තා කැමති කෑමවීම හදාගෙන ඊළඟට යාපෝට් එකටත් ගිහිල්ලා එතනත් අපහසුතාවයක් ඇති නොවන විදිහට දෙමව්පියන්ව පිළි අරගෙන බොහෝම ගෞරවයෙන් එක්කන් එනවා. දැන් එහෙම ගමනක් යන කෙනෙකුට බයක් ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි පින් කරපු කෙනාගේ පරලොව ගමනත් ඒ වගේ. කෙනෙක් සුගතිය යනකොට දෙවිවරු එයා එනකන් දින ගැන බලාගෙන ඉන්න කෙනා එයාව පිළිගන්න. හරියට එයාගේ යාළු මිත්‍රයෝ එයා එක්ක එකට පින් කරපු අය එයා එනකන් එහි දින ගැන බලාගෙන ඉන්න. දැන් අපි මේ එකතු වෙලා පින්කම් කරනවානේ. දැන් අපි දන්නවා මේ පිරිස මේ පින්වතුන් බොහෝම සද්ධාවේ. මේ පිරිස මේ වතාවේ මේ දඹදිව පින්කම් කරන්නේ පළවෙනියට නෙමෙයි. දඹදිව හැම බුද්ධ භූමියකම අපි දන්නවා ලංකාවේ සියලු පූජනීය සිද්ධාස්ථාන 8 මස්ථාන 12 මස්ථාන ඔය හැම තැනකම නිතර කටින පින්කම් සිදු කරමින් බොහෝම සද්ධාවෙන් පින්කම් සිදු කරගත්ත පින්වන්ත පිරිසක්. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ පෙන්නනවා දැන් අපි එකට පින්කම් කරනවා. ඒ පින් කරනකොට පිනට පින එකතු වෙනවා වගේ කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ අපි එක්ක එකතු වෙනවා. ඒ අය අපිත් එක්කම අපි කරන පින් අනුමෝදන් වෙනවා. ඒවට උදව් කරනවා. ඒවට සහ සම්බන්ධ වෙනවා. ඒ අය මිය ගිහිල්ලා අපිට කලින් දිව්‍ය ලෝකවල ඉපදිලා ඉන්නවා. ඒ අය නිතර බලනවා කෝ අපේ යාළුවෝ, කෝ අපේ කල්යාණ මිත්‍රයෝ, අපි එකට පින් කරපු අය. ඒ අය දැන් මොකද කරන්නේ? ඒ කරන පින්කම් එහෙ ඉඳන් සාදුකාර දීදී ඒ දෙවිවරු අනුමෝදන් වෙනවා. ඒ අය දින ගැන බලාගෙන ඉන්නේ තමන්ගේ යාළුවෝ, තමන්ගේ කල්යාණ මිත්‍රයෝ අර දිව්‍ය පිරිස ළඟට එනකම්. දැන් අපි මේ මනුස්ස ලෝකේ හිටියට
අපි පින් කරනකොට අපිට පරලව හැදිලා ඉවරයි පින්වතුනි. ධර්මයේ සඳහන් වෙනවා දවසක් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගෙන් විස්තර අහගෙන යනවා. පින්වත් දෙවිය, පින්වත් දෙව්දුව, ඔබ මොන වගේ පිනක්ද කරේ මේ තරම් සැප සම්පත් ලබන්න කියලා විස්තර අහනකොට දවසක් මුගලන් හාමුදුරුවෝ දකිනවා ලස්සන දිව්‍ය විමානය. සත්රුවනින් පහළ වෙච්ච බැබලෙන ලස්සන දිව්‍ය මාලිගාවක් දකිනවා. හැබැයි දෙවිවොත් නෑ. මාලිගාව බැබලි බැබලි තියෙනවා. ඉතින් මුගලන් හාමුදුරුවෝ එතනට ගිහිල්ලා බලාගෙන ඉන්නවා කාගේද මේ මාලිගාව? දේවතාවුරු පිරිසක් ඇවිල්ලා මුගලන් හාමුදුරුවන්ට වන්දනා කරලා කියනවා මහා මොග්ගල්ලාණන් වහන්සේ, ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔය විමානේ පහළ වුණේ බරණැස නන්දිය සිටුවරයාට. බරණැස නන්දිය සිටුවරයා බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් ශාලාවක් හදලා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා වඩම්මල දානයක් පූජා කරලා ඒ ශාලාව සංඝසතු කරලා පූජා කරා. ඒ පින්කම මනුලව කරනකොට දෙව්ලොව 12 යොදුනක් විශාල දිව්‍ය විමානයක් නන්දිය සිටුවරයා වෙනුවෙන් ඒ මොහොතේම දිව්‍ය ලෝකෙ පහළ වෙනවා. දැන් නන්දිය සිටුවරයා මැරිලා නැහැ, යා මනුස්ස ලෝකෙ හොඳට ජීවත් වෙනවා. හැබැයි ඔහු වෙනුවෙන් තව්තිසා දෙව්ලොව 12 යොදුනක දිව්‍ය විමානයක් පහළ වෙලා. අනිත් දෙවිවරු කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට වැඩියට පස්සේ හදිසියෙවත් ඔය බරණැස වඩිනකොට නන්දිය සිටුවරයා කොහෙදී හරි හම්බෙයි. ඔය නන්දිය සිටුවරයා මගදී හරි මුණ ගැහුණොත් ඔබ වහන්සේ නන්දිය සිටුවරයාට පණිවිඩයක් කියන්න. අන්න ඔබ වෙනුවෙන් විමාන පහළ වෙලා තව්තිසා දෙවිවරු ඔබ එනකම් බලාගෙන ඉන්නවා පිළිගන්න. ඒ නිසා තව තවත් පින් කරලා කුසල් වඩලා තව්තිසා දෙවියන් අතරටම යන්න කියලා ඔබ වහන්සේ ගිහිල්ලා කියන්න කියනවා නන්දිය සිටුවරයාට. එහෙනම් අපිට පේනවා පින් කරපු කෙනා මනුස්ස ලෝකේ අපි පින් කරනකොට අපිට පරලොව හැදෙනවා. හැබැයි මේ දෙවිවරු තව කතාවක් කියන අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒ තමයි ස්වාමීනි ඔබ වහන්සේ ගිහින් කියන්න තව තවත් පින් කරලා කුසල් වඩලා දෙවියන් අතරටම එන්න කියලා. ඒකට හේතුව අපි හිතමු නන්දිය සිටුවරයා පෘතජ්ජනව ඉන්නේ කියලා, තාම මාර්ගඵලයක් ලැබලා නැහැ කියලා. නන්දිය සිටුවරයා ඕනම මොහොතක අපායගාමී අකුසලයකට වැටෙන්නත් පුළුවන්. ඒක තමයි පෘතජ්ජන භාවයේ භයානකම. යම් වෙලාවක නන්දිය සිටුවරයා අපායගාමී අකුසලයකට වැටුණොත් පංචානන්තරී අකුසලයක් වුණත් පෘතජ්ජනයෙක්ගේ අතින් කොච්චර පින් කර කර හිටියත් ඕන වෙලාවක වෙන්නත් පුළුවන් කියන. එවැනි භයානක අකුසලයක් වුණොත් ඔහු අතින් අර විමාන අතුරුදහන් වෙලා අපායට ඊළඟට කර්මය හැදෙනවා. ඒ නිසා දෙවිවරු කියනවා තව තවත් පින් කරගෙන කුසල් වඩාගෙන ඒ විමානෙටම මේ දෙවියන් අතරටම එන්න කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා පින් කරපු කෙනා දෙව්ලොවට එනකන් දෙවිවරු බලාගෙන ඉන්නවා. යා පින් කරනකොට විමාන මැවෙනවා. හැබැයි අකුසල් කරපු පව්කම් කරපු කෙනා, පින මදි කෙනා, එයා ගමනක් යනකොට එයාගේ පරලොව ගමන එයා බොහොම බයෙන් තැති ගැනීමේ මොකක් වෙයිද දන්නේ, මොන අනතුරකට පත්වෙයිද දන්නේ. බලන්න මරණ බය මනුස්සය තුළ තියෙන. බුදුරජාණන් වහන්සේ උපමා කරනවා කෙනෙක් නන්නා දුන්නන රටකට යනවා, භාෂාවක් දන්නේ, පුද්ගලයෝ දන්නේ. ඔබට වඩා අපි අත්දැකීම් ඉඳලා තියෙනවා. මම ගොඩාක් ධර්ම ප්‍රචාරයට ලෝකෙ රටවල් වල වඩිනකොට ඔය මැද පෙරදිග රටවල් වල අපි බණට යනකොට අපි යන ප්ලේන් එකේ සමහරලාවට 50ක් 100ක් යනවා අලුතෙන් යන අය. ඒ කියන්නේ ලංකාවට ඇවිල්ලා නිමාඩු ඇවිල්ලා යන අය වගේම මැද පෙරදිග ගෘහ සේවයට රස්සාවලට අලුතෙන්ම යන අය යනවා. ඔවුන් සමහර වෙලාවට එයාපෝට් එකේදී අර ෆෝම් එක පුරව ගන්න දන්නේ. අපි බොහෝ දෙනෙකුට ඒක පුරවලා දෙනවා, අසං කරගන්නවත් දන්නේ සමහරු. යනකං අඩාඩා යන්නේ. සමහරු ප්ලේන් එක අපිට ඇහෙනවා ඉඳගත්තට අර නග්ගනකං කාගේ හරි ෆෝන් එකක් අරගෙන පුතාට කතා කරලා අඬනවා, අම්මට කතා කරලා අඬනවා, අනේ අම්මේ දරුවා බලාගන්න කියලා අඬනවා. එතකොට ඒ රටට ගිහිල්ලා බහිනකොට භාෂාවක් දන්නේ නැහැ. කොයි වගේ තැනකට යයිද, ගියාට පස්සේ ගහයිද, උණු වතුර නාවලා ගහලා සමහරුන්ට ඇන ගහලා සමහරු එන්නේ මිනි පෙට්ටිවල. අන්ත දුක් විඳලා පඩියක් නැතුව අතපය කඩාගෙන දුක් විඳලා ලංකාවට එන අය, විදේශ රටවල් වලට රැකියාවට ගිහිල්ලා කොච්චර ඉන්නවද ওই ගෘහ සේවයට යන අය අතර. අපි එවැනි අය ඕන තරම්
ඒ රටවල්වල ධර්ම දේශනාවට ගියාම සමහර වෙලාවට තානාපති කාර්යාලවල සේප් හවස්සල වෙනම තියාගෙන ඉන්න අතර ඒ දුක් ගැනවිලි අහලා තියෙන. එදකට බලන්න කෙනෙක් විදේශ රටකට යනවා පුදුම බයකින් තැති ගැනීමකින් ගිහිල් අනතුරක වැටෙනවා. බුදුරජාණන් වහන්සේ උපමා කරා පින් කරගත්තේ නැති කෙනාගේ පරලව ගමනත් ඒ වගේ තමයි කියෝ. අනතුරක් මයි අපාය වැටෙයිද තිරිසන් ලෝකෙට වැටෙයිද ප්‍රේත ලෝකෙට වැටෙයිද මං කොහේ අයිද කියලා විශාල බයකින් මරණාසන්න කාලි ජීවත්තේ. එයාගේ මරණාසන්න මොහොතත් භයානකයි පරලවත් අනතුරේ. හැබැයි පින් කරගත්ත කෙනා ඉද නන්දති පෙච්ච නන්දති යා මෙලවස් සතුටු වෙනවා. පරලවස් සතුටු වෙනවා. මං මේ විදියට පින් කරගත්තා කියලා හිත හිතා සතුටු වෙන. සුගතියට ගියත් ඒ කරපු පින් සිහිකර කරා සතුටු වෙන. තිය නිසා පිංහතුනින් මේ වෙලාවේ විශේසෙන්ම ඔබ සිහි කරන්නට ඕනෑ අපි දන්නවා මේ පිංහතුන් දඹදිව බොහෝ පින්කං කරපු පිරිසා. හැබැයි ඒ දඹදිව කරපු අනෙක් සියලු පින්කංවලට වඩා මේ වෙලාවේ මේ අසීරුම වෙලාවෙ කිසිම කෙනෙකුට මෙහෙම පින්කමක් කරන්න හිතෙන්නේවත් නෑ සමහරුන්ට. මේ වගේ වෙලාවක කොහොමද ඉතින් ඒ හරියට කරගන්න බෑනි කියලා සමහරු හිතනවා කෙනෙක් කැමති තමන් ගිහිල්ල තමන්ගේ අතින් මේක පූජ කරේ නැත්නම් කෙනෙකුට ඒක මධිකමක් වගේ ඒක නං හරි නෑ කියලා හිතනවා. නමුත් මේ පිංගතුන් පුළුවන් උපරිම ආකාරය ඒ වැසිසලු බොහොම ගෞරවෙන් මේ රටට වඩම්මල දවස් ගානක් පිරිත් කියලා බොහොම ගෞරවාන්විත ගුවන් මගින් ඉන්දියාවට ඒ දඹදිය බුද්ධ භූමියයට පූජනය පිම්බීමට බරණැස ඉසිපතන මිගදාය සැවත්නුවර ජේතවනේ ඒ තැන්වලට වඩම්මල අන්තර්ජාලයෙන් හරි ඒ ස්වාමීන් වහන්සේලාට වස්සාරාධනා කරලා. සමහර වෙලාවට ඉදිරි මාසවල අපිට පේනවා මේ වසංගතය තව ඉදිරී අඩුවෙන කාලයක් සමාරලාවට තව අවුරුද්දක් දෙකක් ඉන්දියාව දිහා බලපුහම ආයි දඹදිව යන්න කවදාපිට අපේ ජීවිත කාලි ලැබෙයිද. ඒ තරම් භයානක තත්ත්වයක් අපිට ලෝකෙ තුළ පේෙන්. නමුත් මේ ලැබිච්ච අවස්ථාවෙන් මේ පින්වතුන් කොහොම හරි පුළුවන් විදිහට පින් කරගන්න. ඒ සිතුවිල්ලම කොච්චර පිනක්ද කියලා හිතන්න. පිංගතුනි ඔබ අහල ඇති අපේ රටේ ඔය බැමිණිතියා සායාපු කාලි. රහතන් වහන්සේලා වැඩ සිටිය කාලි. වලගම්බා රජ්ජුරුවන්ගේ කාලේ අවුරුදු 12ක නියගයක් මහා සාගතයක් ඇති වුණ අපේ රටේ. බොහෝ ස්වාමීන් වහන්සේලා දානෙ නැතුව අපවත් වනා. රහතන් වහන්සේලා බොහෝ පිරිස පිරිනිවන් පැ ඔබහල ඇති සිතුල් පව්වේ 12,000ක් මහරහතන් වහන්සේලා. තිස්ස මහාරාමි වැඩහිටිය 12,000ක් මහරහතන් වහන්සේලා 24,000ක් යාල කැලේ මැද්දෙ දානි නැතුව පිරිනිවන් පෑ උන්වහන්සේලා. ඒනම් අපිට පේනු අපේ රටේ භික්‍ෂූන් වහන්සේලාටවත් දානයක් දීගන්න බැරි රහතන් වහන්සේලා වැඩ සිටිය කාලේ එවැනි මහා නියග දුරුභික්ෂ ඇති වෙලා තියෙන. ස්වභාවික විපත් කවදත් එන්න පුළුවන්. එක්කො භූමිකම්පා එක්කො නායාම් එක්කො සුලිසුලා කුණාටු වසංගත ලෝකෙ විටිං විට එවැනි විපත් වියසන ලෝකෙ සිද්ධ වෙලා තියෙන. සමහර මිනිස්සු දරුණු වෙන දැන් ඔය වගේ කාල එනකොට සමහර මිනිස්සුන්ට අගහිඟකං වැඩි වෙනකොට මිනිස්සුන්ගේ ගුණධර්ම පිරිහෙනවා. සමහර හිතනවා මේ කාල ඔපින් කරලා හරියන්න අපි දන්න ඉස්සරහට මොකක් වෙයිද කියලා. ඒ නිසා දැන් කියක් කර ඉතුරු කරගන්නන අතේ තියෙන එක පින් කරන්න ගිල නාස්ති කරගන්න හොඳනෑ. එහෙම හිතලා තමන් අමාරුම වෙලාවේ බොහෝ දෙනෙක් පින්කං වෙනද පින්කං කරපු අය අසීරු වෙලාව පින්කං කරන්න හිත නැමෙන්නේ. හැබැයි සමහරය පෙර සසර පින් කරලා පාරමී පුරාගෙන ඇවිල්ලා ඒ පුුණ්්‍යවන්ත හිත් ඇති අය අසීරු මොහොතේ අසීරුම වෙලාවේ තමන් කොහොම හරි දුක්ගැහැට ප්‍රශ්න විඳගෙන පින්කං කර. ඒ නිසා පිංහතුනි එක සිදුවීමක් තියෙන අපේ රටේ ඉතිහාස සිදුවීම් වල ස්වාමීන් වහන්සේලාට දානි නෑ. ති උන්වහන්සේලා සමහරලාට දවසටම කිසිම දෙයක් නැතුව නිරාහාරව ඉන්න. දවසක් එක මහරහතන් වහන්සේ නමක් පිණ්ඩ පාති වඩිනකොට ඒ ගංවල මිනිස්සුත් නෑ ගෙවල් දොරවල් අතහැරලා ගිහිල්ලා. මොකද සමහර මිනිස්සු එකතු වෙලා ඒ වසංගත කාලෙ අපේ රටේ ඔය බැමිණිතියා සාය කාලේ කණ්ඩායන් හැදිලා මිනිස්සු මරාගෙන සමහරු කන්න නැතුව මිනිමස් කෑවල. අපේ ඉතිහාස එහෙම තොරතුරු තියෙනවා. මිනිස්සු ගම් රටවල් අතහැරලා
සමහරු මුහුද අයිනට ගිහිල්ලා ඔය මුහුදු වතුර ටිකක් හරි වැටකේ අයිස්ම තියෙන පැත්තකට හරි ගිහිලා මුහුදක් අයිනට වෙලා ඉන්නවා එකතු වෙලා. බොහෝ මිනිස්සු කන නැතුව මැරුණා. එක ගමක් තියෙනවා මේ ගමේ බොහෝම අමාරුවෙන් පවුලක් ජීවත් වෙනවා. මේ මිනිස්සුන්ට තිබිලා තියෙනවා හාල් ටිකක්. මේ වී ටිකක් තියෙන. ඒ කාලේ දැන් මේක උයාගෙන කන්නත් උයාගෙන කෑවොත් එක වේලා ගෙදර 4-5 දෙනා කෑව ඉවරයි. ඒ නිසා මේ අය මොකද කරන්නේ මේක මුට්ටියක දාලා කොහොම හරි මොකක් හරි ඒ කාලේ කල්තියා ගන්න පුළුවන් ක්‍රමයකට පොළොව ඇතුලේ වල්ලලා තියෙනවා. දවසකට සැරයක් බොහොම පරිස්සමෙන් වටපිට බලලා මොකද මිනිස්සු බත් මුට්ටියක් උස්සගෙන දුවන මිනිස්සු ඉන්නේ කාලේ. මේ හාල් ටික ගොඩ අරගෙන මේක බැඳලා වතුරේ දාලා තම්බනවා. තම්බලා ගෙදර 4-5 දෙනාම අර තම්බපු වතුර ටික තමයි බොන්නේ. බීලා ඉවර වෙලා අර හාල් ටික හේමම ආයෙමත් වෙනම හංගලා තියෙනවා. ඒ කාලේ නරක් නොවන කල් තියාගන්න ක්‍රමයකට පොළොව ඇතුලේ තියලා තියෙනවා. ආයි දවස් 2ක් විතර ගිහිල්ලා බඩකින්න ඉවස ගන්නම බැරි වෙනකොට අර පොළොව ඇතුලේ තියෙන ටික අරගෙන ආයි ඒක තම්බල වතුර ටිකක් බොනවා. ඔහොම තමයි ඔය හාල් ටික දැන් කාලයක් පාවිච්චි කරගන්න පුළුවන් විදිහට අර හාල් තම්බපු වතුර ටික තමයි බිබී හිටියේ. ඔය නිවසට ස්වාමින් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. උන්වහන්සේ ආර්යයන් වහන්සේ නම. මේ ගෙදර මිනිස්සු කල්පනා කරා අපිට දෙන්න දෙයක් නෑ. එකම හාල් ටිකක් තියෙන මේ ටික තමයි මේ තම්බ ගෙදර 4-5 දෙනාම අර වතුර ටික බොන්නේ. හාල් තම්බපු වතුර ටිකක් බොන්න. කමක් නෑ ඕන දෙයක් වෙච්චදේ. උන්වහන්සේට අපි කොහොමත් තව ටික දවසක් ඉඳලා මේ නියගෙන් මැරිලා. හැබැයි මේ දාන දීපු පින අපිට සංසාරේ නිවන් දකින්නකම් ඉතුරු වෙයි. ස්වාමීනී වඩින්න කියලා උන්වහන්සේට ආරාධනා කරලා උන්වහන්සේට පිලේ වාඩි වෙන්නවත් තැනක් නෑ වැඩයි නාසනයක් පනවලා අර හාල් ටික අරගෙන ගෙදර 3-4 දෙනාම සතුටේ හැමෝම සම්බන්ධ වුණා. ඒ ටික ඉව්වා එදා. උයලා ඉවර වෙලා දැන් හිතන්න දවස් ගාණක් හම්බලා වතුර බීපු හාල් ටිකේ සමහර වෙලාවට ඒ උයනකොට පවා ඒ පෝෂණීය ගුණය ඒ විදිහට නැතුව ඇති. හැබැයි අර ටික බොහොම පුළුවන් විදිහට හාල් ටික හදලා බත් ටිකක් උයලා වෙන කිසිම වෑංජන මොනවත් නැහැ. මේ බත් ටික පාත්‍රයට පූජා කරා. පාත්‍රයට පිළිගන්නවා. උන්වහන්සේ දානේ වළඳලා ගෙදර කීප දෙනාටම පින් අනුමෝදන් කරලා උන්වහන්සේ වැඩියා. අර චුට්ටයි තිබුණේ අර වළඳ සම්පූර්ණයෙන් සූරල අඩිය යන්තම් බත්තට කීපයක් අඩිය තියෙන්නේ නැති ඒ ටික ඔක්කොම උන්වහන්සේගේ පාත්‍රයට පූජා කරේ. උන්වහන්සේ නොපෙනී යනකම්ම සාදුකාර දීදී බලාගෙන ඉඳලා ගේ ඇතුළට ගිහිල්ලා අර මුට්ටිය බැලුවා වතුර ටිකක් හරි දාලා මේවත් අර හාල් බත් ටික උයලා දීපු මේ මුට්ටියේ තියෙන වතුර ටික හරි අද බීලා කුස පුරව ගන්න කියලා බලනකොට මුට්ටිය සම්පූර්ණයෙන් බත් වලින් පිරීලා. ඊට පස්සේ ගෙදර 4-5 දෙනාටම පුදුම ආශ්චර්යයක් හිතාගන්න බෑ. අර හිස් වෙච්ච මුට්ටිය සම්පූර්ණයෙන් පිරීලා. දානේ දිට්ඨ ධම්ම වේදනී ආනිසංස. දුර්භික්ෂ දානේ ආනිසංස. ඒ වෙලාවේ ගෙදර 4-5 දෙනාම බෙදාගෙන කුස පිරෙනකන් ආහාර ගත්ත. අරගෙන ගිහිල්ලා ආයි බලනකොට ආයි පිරීලා. ගන්න හැන්ද පිරෙනවා. හරිම ආශ්චර්යයි. අවසානයේ ඒ අහල පහල ඉන්න අනිත් අයටත් අඬ ගහලා දන් දුන්නා. ඒ වසංගතයේ අවසන් වෙනකම්ම ඒ බත් මුට්ටිය ගන්න හැන්ද පිරුණා කියනවා. ඒ ගමේම මිනිස්සු අහල පහල දන්න කියන මිනිස්සු පවා ඇවිල්ලා කුස පුරව ගත්තා කියනවා. ඒ බත් මුට්ටියේ ගන්න බත් ටික පිරුණා කියනවා. මේ දානේ කානිසංස දිට්ඨ ධම්ම වේදනීයව අපේ රටේ එදා බැමිණිතියා සාය කාලේ අපේ ඉතිහාසයේ ලැබිච්ච විස්තරයක්. ඒ නිසා පින්වතුනි දුර්භික්ෂ දාන කියලා කියන්නේ දුර්භික්ෂ කාලේ කරන පින්කම් කියලා කියන්නේ සාමාන්‍ය අනිත් පින්කම් වලට වඩා මහත්ඵලයි මහානිසංසයි. ඇයි කෙනෙක්ගේ හිත නැමෙන්නේ නැහැ. දැන් අපිට නිදහසේ පින්කම් කරන්න පුළුවන් නම් හොඳට සල්ලි තියෙනවා නම් සමහරු සල්ලි තියෙනවා තමන්ගේ ප්‍රයෝජන වලට සල්ලි තියෙනවා පින්කම් කරනවා. තමන්ට අනාගත බයකුත් නැහැ. තමන් දන්නවා නිදහසේ සතුටෙන් පින්කම් කරනවා. ඒ පින්වලත් පින් විපාක තියෙනවා. හැබැයි ඒ සියල්ලට වඩා මෙවැනි කාලෙක දැන් බලන්න මේ වසංගතයත් එක්ක අනාගතය ගැන
ඔබට සමහරලාට ඔබ මේ රටේ හිටියත් ඔස්ට්‍රේලියාව හිටියත් ලෝකෙ කොහෙ හිටියත් මේ බණ කොහේ දම් ඔබ ඇහුවත් ලෝකෙ කොහේ දම් බණ ඇහුවත් මිනිස්සුන්ට කොච්චර හිතේ දුකක් බයක් තැති ගැනීමක් තියෙනවද අපිට මොකක් වෙයිද මේ වසංගතය ඉවර වෙනකොට අපේ නෑදෑ ඥාතීන් දෙමව්පියන්ගෙන් කීයෙන් කී දෙනෙක් ජීවතුන් අතර ඉදීද කාට කවද කොයි විදිහට මේ රෝගේ බෝවේද හිතන්නවත් පුළුවන් අනාගතය ගැන විශාල බයක් තියෙන අනාගත බියක් තියෙන ඉස්සරහට සමහරලාවට මිනිස්සුන්ට දැන් රස්සාවල් නෑ තිබ්බ රස්සා නැති වෙලා ගොඩක් ආයතන වැහිලා මිනිස්සුන්ට අගහිඟකම් ගොඩාක් ජීවිතය තියෙනවා හැබැයි ඒ අගහිඟකන් තියාගෙන ඒ අසරණකන් තියාගෙන මිනිස්සු බොහෝම අමාරුවෙන් හරි දානි දෙන පින්කං කරන පින්කංවලට සම්බන්ධ වෙන පිරිස ලෝකෙ පුරා ඉන්න අපේ රටෙත් ඉන්න මේ අසීරු වෙලාවේ අමාරුම වෙලාවේ තමන්ගේ පන්සල් සමාලාට ගෙවල්වල කන්න නෑ ගිහිල්ල ස්වාමීන් වහන්සේලාට දානි දීලා කියන අනේ ස්වාමීනී වෙන දරන් ඉති වෑන්ජන 3-4ක් එක්ක පන්සල්ට දානි හදාගෙනාව දැන් ඉතින් අපිටත් නෑ නමුත් ඔබහන්සේලාට පුළුවන් විදිහට අද දානටික් ගෙනාව කියලා එක්ක බට්ටිකක් සම්බෝල ටිකක් එක්ක මොනහරි මැල්ලුමක් එච්චරයි වෙන කිසි දෙයක් නෑ ඔබ අහල ඇති අනාථ පිණ්ඩික සිටුතුමා අමාරුම කාලයක් ආව සිටුතුමාගේ ව්‍යාපාර කඩාගෙන වැටිලා වෙනද ප්‍රනීත විදිහට දන්දීපු සිටුතුමා ඒ කාලෙත් දානි දෙනෙ අතහැරී නෑ කියනු සිටු මාලිකාව ප්‍රනීත විදිහට දානි වලඳපු සිටුතුමාට දැන් සිටුතුමා කන්නේ කාඩි හොදී නිවුඩු හාලු හැබැයි සිටුතුමා තමන් කණබොන විදිහටම පුළුවන් උපරිමෙන් සංඝයාට දන්දුන් දවසක් භික්‍ෂූන් වහන්සේලා සිටුතුමා ඒ කාලි පත්වෙලා ඉන්න තත්ත්ය ගැන බුදුරජාණන් වහන්සේට ඇවිල්ලකින සාමීනී භාග්‍යතුන් වහස දැන් සිටුතුමාට අමාරු කාලයක් අපි සිටු නිවසට පිණ්ඩ පාතයන් නැතුව අපි වෙන ප්‍රදේශයකට පිණ්ඩ පාත වඩින්නද බුදුරජාණන් වහන්සේ වදාලා හා මහණ නිහෙම හිතන්න එපා සිටුතුමාට කොයි තරම් අමාරුනත් අසීරුනත් ඔයි සිටුතුමා මහා පින් ඇති කෙනෙක් සද්ධාවෙන්මයි දන්දෙන් ඒ නිසා තමන්ට පුළුවන් උපරිමෙන් කාඩි හොදි ටිකක් හරි නිවුඩුහාල් ටිකක් හරි දන්දේ ඒ දන් දෙනදේ සද්ධාවෙන් පිළිගන්න සිටුතුමාගේ සද්ධාවෙන් දෙනදේ වෙන ප්‍රදේශක පිණ්ඩ පාති යන්න එපාකි භික්‍ෂූන් වහන්සේ ඇහුවේ සිටුතුමා ගැන කරුණාවේ හැබැයි බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කොච්චර අසීරුණත් ඒ සිටු නිවසටම යන්නකව මොකද ඒ වෙලාවෙ තමයි උපරිම පින් රැස්වෙන් ඔබ අහල ඇති දුටුගැමු රජ්ජුරුව මහා පින්කං කරපු කෙනෙ රුවන්වැලි මහා සෑය කොච්චර පිනක්ද මේ තුන් ලෝකෙ තියෙන පූජනියම මහා සෑය හැදුව මිරිස වැටි චෛත්‍යය ජයකොන්තේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ජයකොත්තේ නිදන් කළ මිරිස වැටිය හැදුව ලෝවා මහාපාය මහා පින්කං කර දහස් ගණන් රහතන් වහන්සේලා එකතු කළ මහාවිහාරි පින්කං කර හැබැයි දුටුගැම රජ්ජුරුවන්ට මරණ මංචකයේ සිහිවුණේ තමන් යුද්ධ කරන අතරතුර කොටු වෙලා කුසගින්න හිටපු වෙලාවේ තමන්ගේ බත් පත අහසින් වැඩම කරපු පිණ්ඩ පාතික තිස්ස මහරහතන් වහන්සේට පූජ කරලා තමන්ගේ සක් කරේදාගෙන හිටපු කහපාට සලුව පාත්තරය ඇතුළෙන් පූජ කරා ඒ සලුව සංඝයාට පූජාවේවා කියල පූජ කර දුටුගැමු රජ්ජුරුවන්ට මරණ මංචකේ පින් පොත කියෝනකොට ඔය පින තමයි කියෙන බලවත් වුණේ ආසන්න කුසලයක් හැටියට රජ්ජුරුවන්ට හිතුනා රුවන්වැලි මහාසෑයි ලෝවා මහාපායි මිරිස වැටි මේ ඔක්කොම කරේමං රජකං කරනකොට බලය තියෙනකොට මොනව කරන්න බැයි හැබැයි මං යුද්ධේ මැදි වෙලා සතුරන්ට කොටු වෙලා එදා රාත්‍රීම බඩකින්නේ ඉඳලා උදේ පාන්දර කුසගින්න දරාගෙන මට තිබ්බ මගේ බත් පතත්මන් සංඝයාට දන් දුන්න මගේ කරේ තිබ්බ එකම සලු ඒ වෙලාවේ මන් සංඝයාට ඒ සලුව පාත්‍රය ඇතුළෙන් තියල කහපාට රන් සලුව සංඝයාට පූජ කර මං කොච්චර ත්‍යාගවන්තේද කියලා මරණ මංචකේ දුටුගැම් රජ්ජුරුවන්ට අර විශාල පින්වලට වඩා මරණ මංචකයේ බලවත් වනේ ඒ පින ඒ වෙලාවෙ තමයි දෙවරු වහසේ පිරීදලා අපිළඟට අපිළඟට එන්න රජතුමා අපේ දිවිය ලෝකට එන්න කියලා අහසේ නම් දිවිය රථවලින් කතා කරා කියලා බහල ඇති. ඒ නිසා පින්වතුනි පින කියන එක පුඤ්ඤානි නාම සුඛස්සේතං අදි වචන. අපිට නිවන් දකින්නකම් පින අවශ්‍යයි.
පින් කරගත්ත කෙනාට නිවන් දකින්න තියෙන මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා සුකාපටිපදා කිප්පා බිඤ්ඥා. සැප සහිත මාර්ගයකින් යා ඉක්මනින් නිවනට යනවා පින් කරගත්ත කෙනා. දැම් බලන්න සීවලි මහරහතන් වහන්සේ සසරි ගොඩාක් පින් කරපු කෙනෙ. උන්වහන්සේ කොච්චර උන්වහන්සේට ලැබිච්ච ලැබීම විතරක් නෙමේ උන්වහන්සේ රහත් වෙච්ච හැටි. පළවෙනි කෙස්ටික කපල අතට දුන්න සීවලී මේ කෙස් දිහා බලාගෙන පිළිකුල වඩන් අර කෙස්ටික අතේ තියාගෙන කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා සිහිකරනකොට සෝවාන් වුණ. දෙවනි කෙස්ටික කපල අතට දුන්න. ඒ කෙස් දිහා බලාගෙන කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා සිහිකරනකොට සකදාගාමි වුණ. තුන්ගෙන කෙස්ටික කපල අතට දුන්න අනාගාමි වුණා හිස බාල අවසන් වෙනකොට සිවර පොරවන්නත් පෙර සීවලි කුමාරය රහත් වනේ. එතකොට හිතන්න පිනේ තියෙන බලවත්කම පින්කරපු කෙනා සැප සහිත ප්‍රතිපදාවකින් ඉක්මනින්ම නිවනට යනවා. පින්කරගත්තේ නැත්නම් අප හිතම කෙනෙක් හොඳට භාවනා කරනවා. හොඳට භාවනා කරන හැබැයි පිනට එච්චර උඩන්දුවක් නෑ පින් කරන්න කැමතිනෑ භාවනා කරන. එයා කියන මේ බෝව පින්කර කර හරියන්න භාවනාවයි ඕන කියලා යා භාවනාම කරනවා කියලා හිතන් එයාටත් නිවන් දකින්න පුළුවන්. හැබැයි එයාට නිවන් දකින්න තියෙන මාර්ගය දුක්ඛා පටිපදා දුක් සහිත මාර්ගයක් යාට තියෙන. ලෝසක මහරහතන් වහන්සේත් රහත් වනා තමයි. උන්වහන්සේත් පිරිනිවන් පෑව. හැබැයි උන්වහන්සේට ඔබහල ඇති පින්ඩ පාතිගියත් දාන ටිකන. පුදුම ලෙඩරෝග කරදර විපත් සිව්පසය හරිම කරදර විපත්. ඒ නිසා පින්වතුනී පින් කරන්න ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ පුළුවන් තරම් පින්කං කරන්න. ඒ කරන පින්කං අතර අග්‍රම පිනක් කටින මහා පින්කමක් සිදු කරගන්නවා කියලා කියන්නේ ජීවිතය අට මහා කුසල් අතර මේ කරන පින්කං අතර අග්‍ර පිනක් බවට පත්වෙන. ඒ කරගන්න කටින මහා පින්කං අතරත් ලෝකයේ මේ විශ්වය තුළ පූජනීයම පුුණ්‍ය භූමි සියලු බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත්වෙන ඒ උතුම් වජිරාසන පිම්බිමේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා මුල් කරගෙන ඒ වර්තමානය වැඩඉන්න මහා සංඝයාට වස්සාරාධනා කරමින් මෙවර බුද්ධගයා භූමියයේ කටින මහා පින්කම සිදු කරනවා කියලා කියන්නේ අග්‍රම පිනක් කරගන්න. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව සිදු කරපු ඒ උතුම් විසිපතන මිගදාය පිම්බිමේ මෙවර කටින මහා පින්කම සිදු කරන්න සම්බන්ධ වෙනවා ඒ සැදැහැවතුන් සමඟ. ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වැඩ සිටිය. සැවැත්නුවර ජේතවන පුුණ්‍ය භූමී මෙවර කටින මහා පින්කමට මේ පින්වතුන් එකතු වෙලා සම්බන්ධ වෙලා ඒකටත් සම්බන්ධ වෙන. අපේ බුදුරජාණන් වහන්සේ වැඩිම ධර්ම දේශනා ප්‍රමාණයක් දේශනා කරපු ඒ උතුම් පුුණ්‍ය භූමියත් මෙවර කටින මහා පින්කමට එකතු වෙන. ඒ නිසා අසීරුම වෙලාවක ලෝකයේ පුරාම වසංගතයක් පැතිරීගෙන ගිය කාලෙක ඉන්දියාව විශේසෙන් මේ වෙලා බොහෝම අසරණ මට්ටමට ඒ රටේ ජනතාව මිනිස්සු ඒ වගේ වැඩඉන්න ස්වාමීන් වහන්සේලා පවා. බොහෝම අසීරුවෙන් ඒ පින්කං කරගෙනේ භූමිය වැඩඉන්නවා ඉතින් අපි උන්වහන්සේලාටත් විශේෂෙන් අපි කවුරුඩ් ලෝකෙ කොහෙ හිටිය. ඒ දඹදිව සිද්ධස්ථානවල ඒ අනන්ත දුක්ග හැට විඳගෙන ඒ උතුම් බුද්ධ භූමි ආරක්ෂා කරගෙන වැඩඉන්න සියලූම පූජනය මහා සංගරත්නය නිදුක් වේවා නිරෝගි වේවා සුවපත්තේවා උන්වහන්සේලාට කායි චිත්ත පීඩා දුරුවේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවන්න තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය නිදුක් නීරෝගී සම්පත්තියම ලැබේවා කළේ මහරහත් සංගරත්නයට ඒ උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවතගෙනන වර්තමානි ඒ උතුම් පූජනය පුුණ්‍ය භූමි රැකගෙන වැඩ සිටින ඒ පූජනය මහා සංගරත්නයට අපි හදවති ආශිර්වාද කරමු. තේ වගේම සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා සියලු දෙව් බමුන් දසදහසක් ලෝකධාතුවල දෙවියන් ත්‍රහි සහස්සී ලෝක ධාතුවේ කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන් මේ සිදු කරන මහා පින්කම් මේ කටින මහා පින්කන් සාධකාරදිදී සතුටෙන් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය මේ හැම දෙනාටමත් ලෝකයාටත් විශේසින් දමදිය පුුණ්‍ය භූමිවල වැඩයින්නේ පූජනය මහා සංගරත්නයටත්
සියලු දෙවියන්ගේ පිහිට රැකවන ආශිර්වාදය ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේ මද මේ මහා පින්කම සිදු කරගන්න එරංගා සමරතුංග මහත්මිය, ඒ වගේම උපේන්ද්‍ර සමරතුංග මහත්මා, ඒ වගේම දියණියන් වන දිනෝ බණ්ඩාරනායක සමරතුංග දියණිය, තෙරුණී බණ්ඩාරනායක සමරතුංග දියණිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා, ඒ වගේ මේ අයගේ ලංකාවේ ඉන්න ඥාතීන්, ඒ සමන්ත විමලසේන මහත්මිය, අපි දන්නවා එතුමිය බොහෝ පින්කම් කරන කෙනෙක්. දඹදිව සියලු සිද්ධාස්ථාන ලංකාවේ පූජනීය පුණ්‍ය භූමි මුල් කරගෙන මේ සහෝදර සහෝදරියන් එකතු වෙලා පවුලේ සියලු දෙනා මහා පින්කම් කරපු පුණ්‍යවන්ත පිරිසක්. ඒ වගේ මේ අයගේ සුජීවත්ව ඉන්න දෙමව්පියෝ, ඒ ලංකාවේ ඉන්න සියලු දෙනා, ඒ වගේ මේ ඔස්ට්‍රේලියාවේ ඉන්න, සිඩ්නි නගරේ ඉන්න මේ අද බණහන් එකතු වෙච්ච කල්යාණ මිත්‍ර පිරිස, සැදැහැවතුන් හැම දෙනාම, ඔබ හැම දෙනාමත් මේ පිනෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ගන්න හිලෙන හුස්ම රැල්ලක් පාසා, තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන සැලසේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදී සැලසේවා. මේ කටින මහා පින්කං වලින් රැස් කරගන්න අග්‍ර පින මේ හැම දෙනාටම සුවසේ සැපසේ සැප සහිත ප්‍රතිපදාවකින් ඉක්මනින්ම නිවන් අවබෝධ කර ගැනීම පිණිස, නිර්වාණ අවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක්, පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ මියගිය ඥාතීනෝ සාදුකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ හැම දෙනාගේම මිය පරලොව ගිය සියලු ඥාතී සාදුකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිතත් සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙනවා. එහෙමනම් ඔබ හැම දෙනාටමත් මේ මහා කටින පින්කම් සිදු කරගන්න, වස් ආරාධනා කරන්න. ඉතින් ලබන මාසේ වස් ආරාධනය වෙනුවෙන් මේ දිනවල මේ කීපේම පින්කම් සිදු කරලා, ඒ වැසිසලු සකස් කරලා, ඒවා ඒ දඹදිව සිද්ධාස්ථානවලට ගුවන් මගින් යවලා වස් ආරාධනා කරන්න බලාපොරොත්තු වීම නිමිත්තෙන් අද මේ ධර්ම දානමය පින්කම සිදු කරේ. බණහන ඔබ වගේම කළම්ම ටෙලිවිෂන් රූපවාහිනිය ඔස්සේ ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත්, අන්තර්ජාලය ඔස්සේ මේ බණහන ලෝවාසී හැම දෙනාමත් සාදුකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. කෙනෙක් කරන පිනක් දැකලා හදවතින් සතුටු වෙනවනම්, තමන්ට පින කරගන්න බැරි වුණා වෙන්න පුළුවන්. අනේ සාදු කොච්චර දෙයක්ද කියලා හදවතින්ම සතුටු වෙලා ඒ පින් අනුමෝදන් වීමත් පින. ඒ නිසා ඒ පින් අනුමෝදන් වන හැම දෙනාමත්, ඔබ හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අපි කවුරුත් දැඩි අධිෂ්ඨානයෙන් ප්‍රාර්ථනා කරමු. ඒ උතුම් දඹදිව සතර ස්ථානවල ඒ උතුම් බුද්ධානුභාව බලයෙන්, ඒ සතර අවිධහිත ස්ථානවල ඒ උතුම් බුද්ධානුභාව බලයෙන්, ඒ වගේ බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ බලයෙන්, ඒ ධර්මරත්නය අනන්ත ධම්මානුභාව බලයෙන්, ඒ වැඩ සිටි අග්‍රශ්‍රාවකයන් වහන්සේලා, 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාදී මහරහතන් වහන්සේලාගේ, මහරහතන් වහන්සේලාගේ අනන්ත සංඝානුභාව බලයෙන්, ඒ වගේම ලංකාවේ රුවන්වැලි මහා සෑය අෂ්ටඵල බෝධීන් වහන්සේලා, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ, දෙතිස්ඵල බෝධීන් වහන්සේලා, ඒ වගේම සොළොස් මස්ථාන ආදී ඒ පූජනීය පුණ්‍ය භූමිවල ඒ උතුම් ධාතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභාව බලයෙන්, සලුමිනි සෑය, සිළුමිනි සෑය ආදී දෙව්ලොව බඹලොව ඒ උතුම් සෑයවල්වල වැඩ සිටින ඒ උතුම් ධාතුන් වහන්සේලාගේ පුණ්‍ය බලයෙන් මේ වසංගතය ඉක්මනින්ම ලෝකයෙන් දුරු වේවා. සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ වසංගතය ඉක්මනින්ම දුරු වෙලා සුවසේ සැපසේ පින් දහම් කුසල් දහම් වඩා ගන්න අපි හැම දෙනාටම ඉක්මනින්ම වාසනාව ලැබේවා කියලා අපි අධිෂ්ඨාන කරමින් ආශිර්වාද කරනවා. ඉතින් එහෙමනම් වැඳගන්න ඔබ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියලා මෙසිතින්. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු. හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.